අපගේ ආසන දෙව්වැදුරේ
මංගලෝත්සවයක් පවත්වන මුවාන මාලාවේ පස්වන දිනයයි. අද ජනවන්දනාවේ තේමාව වන්නේ ප්‍රේමයේ දිවියෙන් කිතුරු දීපක ප්‍රබෝධමත් කරනු යන්නයි. අදට නියමිත දේව වචනයේ තුලින් ගීතාංගයේ කතුරයා පෙන්වා දෙන්නේ දේව ප්‍රේමයේ පිළිබඳවයි. සමතුලිත සෑම විටම දයාවෙන් හා අනුකම්පාවෙන් පරිපූර්ණ බවයි. शुद्ध सुविशेषයේ තුලින් शुद्ध මතයතුමා ශ්‍රේෂ්ඨතම ආඥාව පිළිබඳ තිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් අපට ඉදිරිපත් කරයි. මේ අදහස් පෙරදරි කරගෙන සැබෑ හිතුවන් ලෙස දේව ප්‍රේමයෙන් ප්‍රබෝධමත් වූ ජීවිත ගත කරන්නට අවශ්‍ය වරම්මයිතින් මෙමුතුම් වූ දිව පූජා යාගයට දැක්සිතින් සහභාගී වෙමු. सुविशेषक शुद्ध प्रकाश
ලියන ලද දේව වාක්‍යයේ නම් මෙසේය. උන්වහන්සේ සත්‍යසුවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවුරු වෙන් රැස්වූහ. ඔවුන් අතරේ විනයදරෙන් උන්වහන්සේ පරීක්ෂා කරමින් ගුරු දේවයනි ව්‍යවස්ථාවලේ ශ්‍රේෂ්ඨතම ආඥාව කිමින්ටයි උන්වහන්සේගේ නැසීය. උන්වහන්සේ වන කතා කරන නොබේ මුළු හෘදයෙන්ද නොබේ මුළු සිතින්ද නොබේ මුළු බුද්ධියෙන්ද නොබේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. මේ ශ්‍රේෂ්ඨතම පළමු ආඥාවය. දෙවන ආඥාවද ඒට සමානය. එනම් නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යනු. මුළු ව්‍යවස්ථාවලිය හා දිව්‍යස්ථාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මතයයි උන්වහන්සේ වදාළසේක. ජීවමාන ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ක්‍රිස්තුමාන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි දයාබර දරුවනි මාපියවරුනි, මාද දවසේදී ඔබේ දේශනයට සූදානම් වෙද්දී ඇතම් කරුණු පිළිබඳව පරිශීලනය කරද්දී හොයද්දී මට මේ පුංචි කතන්දරය ඒ අතරවාරයේ තොරතුරු හොයන වෙලාවේ මට හම්බ වුණා. මම හිතුවා ඒ අදහස බෙදාගෙනම දේශනාවට ප්‍රවිෂ්ඨ වුණා නම් හොඳයි. මොකද එකක් අපේ තේමාවට මේ පුංචි කතාව මං හිතන්නේ ලස්සන අත්දැකීමක් එකතු කරાવી කියලා මට හිතුණු නිසා. දවසක් ආයතන ප්‍රධානියෙක් තමුන්ගේ සුළු සේවකයෙක්ව යම් කිසි රාජකාරියකට පිටත් කරලා යවන මම. ඔහු තට්ටු 10ක විතර ඉහළ මහලේ ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා ඒ රාජකාරියට යද්දී ආයතන ඒ ප්‍රධානියට අවශ්‍ය වෙනවා, නැත්නම් ඔහු ඒ වැඩ කටයුත්තේ නිරත වෙද්දී අවශ්‍ය වෙනවා ඒ සේවකයාගේ අවධානය නැවත ඒ ප්‍රධානියට ලබා ගන්නට. පහත මාලේ පොළොව කොටසේ ඒ සේවකයා ඉන්නවා දැකලා තටු 10ක උඩ ඉඳන් ඉන්න ආයතන ප්‍රධානයා මොකද කරන්නේ? කතා කරන්න උත්සාහ කරනවා. දන්නවනේ ඉතින් මැහෙන්නේ නැතුව ඇති. මොනවා හරි සංඥා නිකුත් කරනවා, හරියන්නේ නැහැ. ඔහු මොකද කරන්නේ? මේ අවධානය ලබා ගැනීමේ අදහසින් රුපියල් 100 කොලයක් ගුලි කරලා පල්ලෙහාට දානවා. අඩුම තරමේ රුපියල් 100 හම්බුනාම හරි මේක අතපත ගාලා කොහෙන්ද બોලේ රුපියල් 100ක් වටන කියලා හරි උඩ බලයි කියලා හිතන අදහසින් වෙන්නේ නැති නේද? ඉතින් මේ රුපියල් 100 බිමට වැටෙනවා දකිනවා. අර මිනිස්සයානේ මේ ගණිතයක් ගන්න හිතට කිසිම දෙයක් ඔලුවට ගන්නෙ නැහැ, බලන්නේ නැහැ. අර රුපියල් 100 අහුලගෙන මේක දිග අරගෙන මේක දිහා බලන් ඉන්නවා. උත්සාහය ව්‍යාර්ථ වෙන නිසා මේ මහත්මයා මොකද කරන්නේ? ආයතන ප්‍රධානියා නැවත රුපියල් 500 කොලයක් අතාරිනවා. අවධානයක් දෙන්නේ නැහැ, කොහෙන්ද හම්බෙන්නේ කියලා බලන්නේ නැහැ. අර රුපියල් 500 අතගා ආයෙත් බොහොම වින්දනයෙන් ඉන්නවා පේනවා. ඊට රුපියල් 1000ක් අතාරිනවා. මෙහෙම ඉතින් කතන්දරේ ලොකු කතාවක් කියනවා. අවධානයක් නැහැ, කොහෙන්ද කින්ද මන්ද කියලා නැහැ. ආයතන ප්‍රධානීට එක්තරා විදිහකට තරහ ගිහිල්ලා මොකද කරන්නේ? තමුන්ගේ ඔෆිස් මේසුවට තියෙන පීබල්ස් කියන්නේ පොඩි ගල් කැට ලස්සනට මේසුවට එහෙම තියලා තියෙන්නේ. එයින් 4-5ක් අරගෙන ඔළුවට අතාරිනවා. ඔළුව අතගා සේවකයා උඩ බලන්න පටන් ගත්තලු. මට හිතෙනවා සමහර වෙලාවට මේ අත්දැකීමම අපේ ජීවිතේත් බොහෝ ජීවිතේ වරප්‍රසාද ලබද්දී, ජයග්‍රහණයන් ලබද්දී, දේව ආදරය තුල අපේ ජීවිතය නිරන්තරයෙන් සරලව ලස්සනට ගමන් කරද්දී අපි බොහෝ වෙලාවට කතෝලිකයන්ගේ අත්දැකීමත් මට හිතෙනවා අපිට ලැබෙන මාධ්‍ය ගැන අපි හිතන්නේ බලන්නේ අවධානය යොමු කරන්නේ නැහැ. වෙන විදිහකින් කිව්වොත් ජීවිතේ වරප්‍රසාද ජනක සමෘද්ධිමත් කාලයේදී අපි උඩ බලන්නේ නැහැ. දෙවියන් දිහා බලන්නේ නැද්ද කියලා හිතෙනවා. හැබැයි අපේ ජීවිතේ අපිට රිදෙද්දී, අපිව පෑරෙද්දී, අපිට තෙහෙට්ටු දායක අත්දැකීම් ලැබෙද්දී අර මිනිස්සුන්ට හරියට ගල් කැට කීපයට ඔලුවට වැදුණු ගමන් රිදුණු ගමන් ඔලුව උඩ බැලුවා වගේ බලපු ගමන් ඒ කතාව කියනවා උඩට එන්න කියලා අඬ ගැහුවලු. ඒ වගේ ඒ රිදෙන අත්දැකීම් වලදී පමණක්ද අපි උන්වහන්සේ වෙත අවදි වන්නේ කියන දේ. අද අපි කතා කරන්නේ දේව ආදරය ගැන.
ඒ පුංචි කතන්දරේ වගේ මට දේශනා කරන කාලේ එක අත්දැකීමක් මට මතකයි. තරුණ දරුවෙක් තරුණ සමිතියක කියපු දේශනා කරන කාලේ මට මේ තරුණ දරුවා ගෙනල්ලා පෙන්නුවා. ඔහුට ලැබිච්ච අලුත් රැකියාවේ පත්වීමයි ඔහුගේ පේ ෂීට් එකයි. ඒ අවුරුදු 27ක විතර තරුණයෙක් ඔහුට රුපියල් ලක්ෂ 4ක 5ක වගේ ප්‍රමාණයක පඩියක්. මම ඉතින් මේ තරුණ දරුවාට කිව්වා මේ වයසේදී දැනුත් අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා මෙච්චර මුදලකට කොහොමද ඔබට තක්සේරුවක් ලැබෙන්නේ? ෆාදර් මේ රස්සාව ලැබිච්ච හැටි ඔබ වහන්සේ දන්නවද? ජේසුට කරපු ආදරයටම ලැබිච්ච තෑග්ගක් විදියටයි මම මේක දකින්නේ. මම උසස් පෙළ කරලා ගෙදර ඉද්දි ෆාදර් මම මෙන්න මේ ආයතනයේම පුංචි කුඩා රැකියාවකට ඉල්ලුම් කෙරුවා. ඒ රැකියාවට මට අවස්ථාව ලැබුණා. ඉන්ටර්විව් එකට මට යන්න දිනේ සූදානම් වුණා. හැබැයි ඒ දිනේ කිට්ටුවේ මම විශ්වවිද්‍යාලයට තේරලා විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් ඇවිල්ලා තිබුණා. ඒ නිසා මම දැනගත්තා මට යන්නට හම්බෙන්නේ නැහැ කියලා. මගේ හොඳම යාළුවාට මම මේ අවස්ථාව කැප කරලා මම වෙනුවෙන් ඔබ යන්න. නමුත් ඔහු කියනවා මගේ තොරතුරු තමයි ආයතනයේ තියෙන්නේ. නමුත් මං යාළුවෝ යවුවා ඒ වෙනුවට. තොරේ ඉන්ටර්විව් එකේ නැත්තම් සම්මුඛ පරීක්ෂණයේ හිටපු මහත්තුරුන් අතර ජර්මන් ජාතික විදේශීක මහත්මයෙක් තමයි ප්‍රධානීය ආයතනයේ අයිතිකරු. ඔහු අහලා තියෙනවා කොහොබේ යාළුවා නැත්තම් කොහොමේ අදාළ විස්තරේ තියෙන කෙනා අපිට අවශ්‍ය කෙනාව අද ඒ වෙනුවට ඔබ වෙන කෙනෙක් පෙනී හිටින්නේ මොකක්ද මේ ප්‍රශ්නේ පටලවිල්ල කියලා අහද්දී මේ තරුණයා කියනවලු මේ මගේ යාළුවගේ අවස්ථාව ඔහු සතුටුයි. ඔහු වෙනුවෙන් මට මේ අවස්ථාව ලැබෙනවා නම් මේ කැපකිරීම ඔහු බොහොම හොඳ කෙනෙක්, ත්‍යාගවන්ත කෙනෙක්. ඒ නිසා ඔහු සතුටුයි මේ රැකියාව මට ලැබෙනවා නම් කියලා විස්තර කියද්දී දොර මේ ආයතන ප්‍රධානී හවලු ඔබ ළඟ ඒ තරුණයාගේ නැත්තම් යාළුවගේ ටෙලිෆෝන් නම්බර සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? ඔව් කියලා දුන්නලු ටෙලිෆෝන් නම්බර එක. ඒ වෙලේ මේ ආයතන ප්‍රධානියා කතා කරලා කිව්වලු අපේ ආයතනයට අවශ්‍ය නුඹ වගේ මිනිස්සු අනිත් කෙනා ගැන කැක්කුමක් තියෙන, ආදරයක් තියෙන, සෙනෙහසක් දක්වන, තමුන්ගේ දේ වගේම අනිත් කෙනාගේ අවශ්‍යතාවයක් දැනෙන නුඹ වගේ මිනිස්සුන්ව අපේ මේ ආයතනයේ ප්‍රධානීන් විදිහට දකින්න මං ආසයි. ඒ නිසා කවදා හරි කමක් නැහැ. ඔබේ ඔය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා මේ කියන ලිපිනයන්ට නැත්තම් සම්බන්ධකම් වලට අපව සම්බන්ධ කරන්න මේ ලංකාවේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙක් විදිහට අපි ඔබව තෝරගන්නට කැමති යම් දිනයක කියලා. පිටරට නියෝජනය කරන්න. ඔහු කියනවා ෆාදර් මට ඊටාම කුඩා වයසේදී මේක කියනවා ඒ තරුවා මට කියනවා ෆාදර් මේක නිකන් අත්දැකීමකුත් නෙමෙයි මේක මට ලැබුණේ දහම් පාසලෙන්. මේක මට ලැබුණේ තරුණ සමිතියෙන්. පුංචි අත්දැකීම් තුළ මීසම නියෝජනය කරපු දහම් පාසල් ගුරුවරයෙක් විදිහට මගේ ජීවිතයේ තරුණ වයස කැප කරපු අත්දැකීම තුළ මේකට පසුබිම වෙන්නේ මගේ අම්මා. ඉස්කෝලේ යන කාලේ මට කියනවා පුංචි පන්තිවලදී මට මතකයි ෆාදර් පැන්සල දෙකට කඩාගෙන හරි පැන්සලක් නැති ළමයාට පැන්සල් කෑල්ලක් දිලෙන්න අපිට අලුත් පැන්සලක් ගන්න පුළුවන්. මකන කෑල්ලක් නැත්තම් පුතේ මකන කෑල්ල දෙකට කඩන්න කෑම ටික ගෙදර ගෙනාපු හුඟක් දවස් වලට අම්මා බයිනවා මට. ඇයි ඕක ඔය කෑම ඉතුරු කරන් ඉන්නේ ඕක කණ්ඩ නැති ළමයෙක් නැද්ද කායෙක් හරි බෙදා ගන්න වාට අවබෝධයක් නැද්ද? නැතිනාස්ති කරන්නේ ඇයි? මේ තරුණ දරුවා කියනවා ෆාදර් මට ජේසු තුල ආදරයට ප්‍රේමයට ලැබිච්ච තිලිනයක් තමයි මේක කියලා. දාබ්‍රමාපිරණ ආදර දරුවෙනි මේ මනුෂ්‍යත්වයේ ආදරය ආලෝකමත් කරන ලස්සන කරන දේව ආදරය පිළිබඳවයි අද දවසේදී අපේ තේමාව වෙන්නේ. ප්‍රේමයේ දිවියෙන් කොහොමද අපි කිතුණු ජීවිතේ ප්‍රබෝධමත් කරගන්නේ? ශුද්ධ බයිබලයේ අපි ප්‍රේමයේ පිළිබඳව කතා කරද්දී අද අපි ෂමා ඊශ්‍රායෙල් කියන කොටස ආදරේ මහා ප්‍රඥාප්තිය කියන කොටසට තමයි අද අපි අහුම්කන් දුන්නේ. පැරණි කිවිසුමේ වගේම අලුත් කිවිසුමේ. නුඹේ මුළු සිතින්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, වීරියෙන්ද, මුළු චෛතසිකයෙන් දෙවියන් වහන්සේට ආදරය කරන්න. මේ ආදරේ මහා ප්‍රකාශනය. ඒ වගේම ඒකේ අනිත් පැතිකඩ හරියට කාසියක දෙපැත්ත වගේ. කිතුණු ජීවිතේ මම හිතන්නේ තියෙන වළංගු භාවයේ තියෙන එකක් දේව ප්‍රේමයට අපේ තියෙන සමැදියාව. ඒ වගේම පෙරලා ඒ ආදරේ අපි මනුෂ්‍ය ජීවිතයට අපේ ගෙදරට අපි රැකියාව කරන තැනට අපේ මානව සම්බන්ධකම් වලට අසල්වැසි සම්බන්ධකම් වලට දූදරු දෙමාපිය සම්බන්ධකම් වලට අපි කොච්චර දුරට මේක අනුගත කරනවද? මේ පැතිකඩයන් දෙක තුලයි මම හිතන්නේ
කාසියක වළංගු භාවයේ රාජ්‍ය ලාංඡනයේ වටිනාකම වගේ දේව ආදරය තුල අපේ ජීවිතේ එක පැත්තකින් සටහන් වෙනවා. අනිත් පැත්තෙන් අපි ඒ ආදරය ගෙනියන ලෞකික ජීවිතය කියන දේ කොතරම් ශක්තිමත්ද කියන දේ අපිට වැදගත් වෙනවා. ශුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේ පිළිබඳව කරන අර්ථකථනය පිළිබඳව අපි බලද්දී උන්වහන්සේව ස්වරූප තුනකින් අපිට ඉදිරිපත් කරනවා. එක ශුද්ධ බයිබලයේ කරන දෙවියන් වහන්සේ සුවිශුද්ධය වනසේක. God is holy. දෙවියන් වහන්සේ ආත්මානුභාවය වනසේක. God is spirit. දෙවියන් වහන්සේ නම් ප්‍රේමය වනසේක. God is love. ආදරේ පැතිකඩයන් තුනක් වගේම විශේෂයෙන්ම දෙවියන් වහන්සේව ශුද්ධ බයිබලයේ හඳුන්වන්නේ මේ ආකාරයෙන්. උන්වහන්සේ තුල තියෙන ශුද්ධවන්ත භාවය, උන්වහන්සේ තුල තියෙන ආත්මීක ඒ ක්‍රියාකාරීත්වය, ස්පර්ශීත බව සහ දෙවියන් වහන්සේ තුල ප්‍රකාශ වන ආදරය. ඒ නිසානේ අපි නිතරම ගීතිකාවල කියන්නේ දෙවියෝ වෙති සුලමුල ප්‍රේමේ, සුලමුල ප්‍රේමේ වෙති දෙවියෝ. ගැවසෙන්නෝ කවුරුද ප්‍රේමේ ඔවුන් කෙරෙහි දෙවියෝ. වගේම ලස්සන ඉංග්‍රීසි ගීත God's divine nature is love. දෙවියන් වහන්සේ නම් ආදරය වනසේක, ප්‍රේමය වනසේක. God's divine nature is love. ශුද්ධ බයිබලයේ අපිට the face of God is love. දෙවියන් වහන්සේව අපි අනන්‍යතාවයකට ගේනවා නම්, උන්වහන්සේව කායික රූපික ස්වභාවයකට අපිට ගේනවා නම්, දෙවියන් වහන්සේගේ පෞරුෂය, උන්වහන්සේගේ හැඩය, රූප ස්වභාවය තමයි ශුද්ධ බයිබලයේ අපිට ඉදිරිපත් කරන්නේ ප්‍රේමය කියලා. එනිසා දයාබර මාපිනා දරුවනි, අපේ කිතුණුවන් විදිහට දෙවියන් වහන්සේව උන්වහන්සේව පිළිගන්න, උන්වහන්සේව පිළිගන්වන, උන්වහන්සේව ජීවත් කරන අය විදිහට මෙන්න මේ ප්‍රේමය කියන දේ අපිට ඊ타ත්ම අවබෝධයෙන් යුතුව අපේ ජීවිතයට වගේම ජීවත් කිරීමට එකතු කරගත යුතුයි. ශුද්ධ පාවුලතුමා අලුත් ගිවිසුමේ මේ ප්‍රේමය ගැන ඊ타ත්ම ලස්සනට ප්‍රකාශ කරනවා. අපි දන්නවා 1 කොරින්ති 13 ලිපියේ මා මිනිසුන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කතා කරතත් ප්‍රේමේ මට නැතිනම් මම හිස්සන නංවන ගන්ටාරයකට සමාන වෙමි, කටුකරාවේ නංවන කයිතාලයකට සමාන වෙමි. උන්වහන්සේ කියනවා දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත් මට අනිත් කෙනාගේ හිත් කියවන්න පුළුවන්, මට ලොකු බලයක් තියෙනවා, මට කඳු හොලවන්න පුළුවන්. මුතුන් වහන්සේ යෝජනා කරනවා මේ පුංචි ප්‍රේමයේ අත්දැකීමට, ධර්මතාවයට මම යාගික වෙන්නේ නැත්නම්, සාංගික වෙන්නේ නැත්නම් මගේ ජීවිතේ අර්ථයක් නැහැ. මම කොච්චර බලසම මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා දන් දුන්නත්. තව උන්වහන්සේ ඊටමත් පැහැදිලිව කියනවා මම කොතරම් ධනට පිනට දුන්නත්, යාග හෝම පුණ්‍ය කර්ම කෙරුවත්, උන්වහන්සේ කියනවා මේ ආදරය කියන දේ හරියට අඳුනගෙන මම ඒ තුල ජීවත් වෙන්නේ නැත්නම් මගේ ජීවිතේ නිෂ්ඵලයි. උන්වහන්සේ ලොකු පෙළගැස්මක් කරනවානේ. මේ පෙළගැස්මට අපේ ජීවිතය ඇතුල් කරලා හරියට ඔබලා ගත්තා නම් අපි ඉන්නේ කොතනද කියන දේ හොයන්න පුළුවන්. ප්‍රේමය තුල අපේ තන ස්ථානගත කරන්න පුළුවන්. ප්‍රේමේ ඉවසිලිවන්තයි, ප්‍රේමේ කරුණාවන්තයි, ප්‍රේමේ හනික කිපෙන්නේ නැහැ, නපුර සිතේ දහරණය කරගන්නේ නැහැ. ප්‍රේමේ විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුට නිමක් නැත, ඉවසීමට අගක් නැත කියලා පාවුලතුමා කියන්නේ. නිසා මේ ප්‍රේමය අපි ශුද්ධ බයිබලයේ තුල අපේ ජීවිත ප්‍රතිපදාව විදියට හැම වෙලේම පැහැදිලි කරනවා. ඒක අපි කොච්චර දුරට අයිති කරගන්නවද කියන දේ. ශුද්ධ බයිබලයේ තවත් විදිහකට අපි දැක්කම ආදරය පිළිබඳව අපි ටිකක් පුළුල් අවබෝධයක් ඇති කරගැනීමයි වැදගත් වෙන්නේ. පුළුල් අවබෝධය මතයි අපේ ජීවිතය ආදරය තුල සාරවන්ත වෙන්නේ. බයිබලයේ තුල ආකාර කීපයකින් ආදරය ගැන කතා කරනවා. එක විවාහය තුල ආදරය. ආදරයේ ප්‍රධාන පැතිකඩයන් තුනක් ගැන ශුද්ධ බයිබලයේ කතා කරනවා. විවාහය තුල වන ආදරය. අපි කතා කළා ඊයේ පෙරේද හැම විවාහය පිළිබඳව කතා කළා EPC 5 හැම. ස්වාම පුරුෂ මිත්‍රත්වයේ තුල වන ආදරය ගැන කතා කරනවා. විවාහය තුල ආදරය වගේම අපි එකිනෙකා තුල අපි කොහොමද මේ ආදරය අත්දකින්නේ, සෙනෙහස අත්දකින්නේ, අපි එකිනෙකා තුල කොහොමද මේ අවබෝධය. ඒ වගේම ශුද්ධ බයිබලයේ කතා කරන කරුණාවන්ත බව, දයාවන්ත බව, විශ්වාසවන්ත බව කියන ධර්මතාවයන් තුලත් අපිට ආදරය අත්දකින්න පුළුවන්. තෙරේසා මෞතුමිය එතුමියගේ ජීවිතයේ එක තැනකදී කියනවා මේ මුදල් වියදම් කරන එකම නෙමෙයි ප්‍රේමය, දයාව, කරුණාව දක්වනවා කියලා කියන්නේ.
Kind words are very simple, but their echo is endless. සරල වචන, සරල හිනාව, හිතයිශී බව, දයාවන්ත බව, සමහර වෙලාවට සූතිය කියන වචනය හරි සරලයි. නමුත් දේව ආදරයේ ගැඹුරින් ප්‍රකාශ කරන මහා බලගතු මාධ්‍යයක්. එතකොට මේ කියන සරල වචනයට මුදල් යන්නේ නැහැ. සරල වචනේ ඊටාම නිසංගව අපේ මුවින් අදහසින් පිට වෙනවා. නමුත් මේකේ තියෙන මොකද්ද එකෝ එක කියලා කියන්නේ රැව්පිලි රැව්දීම ලෝක අවසානයේ දක්වාම පවතිනවා. එනිසා සුදෝ බයිබලයේ අපිට කියනවා විවාහය තුල ආදරයක්, මිත්‍රත්වයේ තුල ප්‍රකාශ වන ආදරයක්, කරුණාවන්ත බව, දයාවන්ත බව, පරිත්‍යාගශීලී භාවය කියන ධර්මතාවයන් තුලිනුත් අපිට ආදරය දක්වන්න පුළුවන්. දරුවෙක්ගේ කතන්දරය ඔබ අහලා ඇති අර අයිස්ක්‍රීම් කඩේකට ගිහිල්ලා ඒ වෙළඳ මහත්තයාගෙන් අහනවලු ලොකු අයිස්ක්‍රීම් එකක් කීයද? අපි කියමු ඩොලර් 1යි. පොඩි අයිස්ක්‍රීම් එකක් ඩොලර් භාගයයි. මේක මායි අහනවලු. තොර වෙළඳ සැලේ ඉන්න මහත්මයාට තරහ ගිහලා කරනවා ළමයෝ මේ අයිස්ක්‍රීම් ගන්නව නම් ගන්න නැත්නම් ඔබ මෙතනින් යන්න. ඊපස්සේ මේ ළමයා මොකද කරන්නේ? ඩොලර් භාගයකට කුඩා අයිස්ක්‍රීම් එකක් කාලා අර වෙළඳ සැල අස් කරන සේවකයාට අපි කියනවා ටිප් එක තියනවායි කියලා කියන්නේ. ඔහුට පොඩි මුදලක් දෙනවා කියලා සන්තෝෂමක්. ඒ වෙනුවෙන් ඩොලර් භාගයක් ඒ පීඩිසිය උඩ තියලා ගලලා ඔහුට තිබුණා ලොකු පුංචි දරුවෙක් විදිහට ඒ ලොල් භාවය ආශාව. නමුත් ඔහු දකිනවා තවත් කෙනෙකුගේ වේදනාව. මේ කරුණාවන්ත භාවය, දයාවන්ත භාවය, විශ්වාසවන්ත භාවය කියන දේ තුලත් අපිට දේවාදරය, විවාහය තුල ආදරය, මිත්‍රත්වයේ තුල ආදරය, ඒ වගේම වටිනාකම් තුල වන ආදරය. දෙවියන් වහන්සේගේ ආදරය සුදෝ බයිබලයේ නැවත අපිට අධ්‍යයනය කරද්දී දකිනවා උන්වහන්සේගේ ආදරය ප්‍රකාශ වෙන්නේ ප්‍රධාන පැතිකඩයන් දෙකකට. එක පැත්තකින් මිනිසාට ආදරය කිරීම, අනිත් එක තමයි උන්වහන්සේගේ ආදරය තුල මැවිල්ල ප්‍රකාශයටපත් වෙලා මැවිල්ල තුල ප්‍රකාශ වන ආදරය. ප්‍රධාන පැතිකඩයන් දෙකයි. උන්වහන්සේ මිනිසව අපගේ ස්වරූපයට මිනිසයා මවම්ම කියලා කිව්වනේ. උන්වහන්සේගේ ආදරයේ 50% කේන්ද්‍ර වුණේ යොමු වුණේ මිනිස්යාමයේ මනුෂ්‍ය ජීවිතයේ පූර්ණත්වයට පත් කිරීම. අන්න එක තමයි උන්වහන්සේ අපිට මේ දායාද කරපු මැවිල්ල. ඒ හා සමානවම අපිට උන්වහන්සේගේ ආදරයට ප්‍රතිප්‍රේමය දක්වන අය විදිහට කතා කරනවා. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා එක දෙවියන් වහන්සේට ආදරය කරන්න, දෙක උන්වහන්සේ මැබූ මිනිසයාට ආදරය කරන්න, තුන උන්වහන්සේ අපිට මවා දීපු පරිසරයට ආදරය කරලා උන්වහන්සේට ප්‍රතිප්‍රේමය දක්වන්න. ආදරයේ ප්‍රධාන පැතිකඩයන් දෙක උන්වහන්සේ අපිට දානය කළා. සමහරලාට අපි ගත්තොත් මගේ ගෙදර අම්මා, මගේ තාත්තා, මගේ දරුවෝ, මගේ දෙමව්පියෝ, මගේ සහෝදර සහෝදරියෝ, ඥාති හිත මිත්‍රාදීන් මේ මනුෂ්‍යත්වයට කරන ආදරය තුල අපි ගැන හොයා බලන්න ඕන. උන්වහන්සේ අපිට මවපු මැවිල්ලට අපි කොතරම් දුරට ඒ නිසා දෙවියන් වහන්සේ අපිට මේ ආදරය පෙන්වුවා වගේම අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිපේමයත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ආකාර තුනකට. දෙවියන් වහන්සේට ආදරය කිරීම, මනුෂ්‍ය වර්ගයාට ආදරය කිරීම, උන්වහන්සේ අපිට ලබා දුන්නු පරිසරයට ප්‍රතිප්‍රේමය දක්වීම. ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප වහන්සේ දැනට මාස දෙකකට විතර ඉස්සෙල්ලා ඇමරිකාවේ ගිය වෙලාවක මේ ප්‍රේමය ගැන ලස්සන දහසක් කතා කරලා තිබුණා. උන්වහන්සේ එතෙන්දී කාරණා 4ක් කතා කරනවා. උන්වහන්සේ මේ කාරණා 4 තුල කියනවා පුද්ගල ජීවිතයක උතුම් බව තීරණය වෙන්නේ තමුන් කොච්චර කතෝලිකකම තුල උන්වහන්සේ මේ කතා කරන්නේ ලෞකිකත්වයේ තුල නෙමෙයි. මේ දුවන තරඟකාරී ලෝකයේ අධිවේගී මාර්ග වගේම අධිවේගී මිනිස් ජීවිත එක්ක ගත කරන ජීවිතේ නෙමෙයි. තරඟකාරී අරගලකාරී වෙළඳකරණයේ තියෙන ලෝකයේ තුල නෙමෙයි. උන්වහන්සේ කියන්නේ කතෝලිකකම තුල අපි ජීවත් වෙද්දී පුද්ගලික ජීවිතේ උතුම් බව තීරණය වෙන්නේ අපි අනිත් කෙනාට අපේ ජීවිතෙන් කොච්චර දායකත්වයක් දෙනවද අපේ ජීවිතේ. අනිත් කෙනාව මට කොච්චර දුරට දැනෙනවද. අනිත් කෙනාට වෙනුවෙන් මම කොච්චර මගේ ජීවිතේ ඉදිරිපත් වෙනවද. සරලව අපි ගත්තම මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබලා මේ දිව්‍ය පූජා යාගයට ඇවිල්ලා අපි කියන්නේ මොනවද? ඔබ වහන්සේ වගේ අපිත් කැඩෙනවා, බිඳෙනවා, වැය වෙනවා, ෂේ වෙනවා. අපි ඒක ජීවත් කරනවද එතකොට? ඒ වැයවීම, කැඩීම, බිඳීම, ෂේ වීම මගේ ගෙදර, මගේ දරුවන් අතර, මගේ විවාහ ජීවිතය තුල, මගේ ආයතනික ජීවිතය තුල උන්වහන්සේ කියනවා පළවෙනිම දේ තමයි කතෝලික ජීවිතේ අර්ථවත් කරගන්න ආස නම් ඔබට ඔබේ ජීවිතේ ඔබට කොච්චර කේන්ද්‍රීයද කියන එක නෙමෙයි.
පළවෙනිම දේ වැදගත් වෙනවා ඔබ අනිත් කෙනා වෙනුවෙන් කොච්චර කාලය දෙනවද? අනිත් කෙනා වෙනුවෙන් කොච්චර වැය වෙනවද, ෂේ වෙනවද? එහෙම වුණාම ඔබේ ජීවිතේ තව පරිවර්තනයක් වෙනවා. උන්වහන්සේ කියනවා දෙවනි කාරණාව මම අනිත් කෙනා වෙනුවෙන් කාලය දෙද්දි ඉදිරිපත් වෙද්දි අනිත් කෙනාගේ දුක වේදනාව තේරුම් ගනිද්දි අනිත් කෙනාට සංවේදී වෙද්දි අනිත් කෙනාගේ දුක වේදනාව කනස්සල්ල දැනෙද්දී මම දුර්වල ආත්මාර්ථයේ කොටස්කාරයෙක් වෙනවට වඩා දෙවියන් වහන්සේගේ පරිත්‍යාගශීලී ආදරේ කොටස්කරුවෙක් බවට වෙන්නට පටන් ගන්නවා. මම මට මගේ මා වෙනුවෙන් කියන කේන්ද්‍රීය අදහසෙන් අයින් වෙලා මම අනිත් කෙනා තුල දුර්වල ආත්මාර්ථකාමයේ තුල ජීවත් වෙන කෙනෙකුට වඩා අනිත් කෙනා වෙනුවෙන් මම මගේ ජීවිතය දානය කරන දේවාදරයේ කොටස්කාරයෙකු බවට පත් වෙනවා. ඒතර දේවාදරයේ කොටස්කරුවෙකු බවට පත් වෙද්දී ඔබට නිතැතින්ම වෙන තුන්වෙන ජීවිත වෙනසක් තියෙනවා. ඒ තමයි ඔබේ ජීවිතේට ස්වාමින් වහන්සේගේ ගැඹුරු ආදරයේ සතුට ස්පර්ශය ලැබෙන්න පටන් ගන්නවා. අර කියනෝනේ කතාව නේද? happiness is something within from yourself. It is not from outside. You have to earn it within yourself. සතුට පිටින් එන්නේ මනුෂ්‍ය ජීවිතේට. සතුට එන්නේ අතුලාන්තයෙන්. ඒක ඔබ ඔබේ ජීවිතය තුළ ඔබේ දර පාප වහන්සේ කියනවා කාරණා තුනක්. ඔබ අනිත් කෙනාව තේරුම් ගද්දී, අනිත් කෙනාට ඉඩ දෙද්දී, අනිත් කෙනාව සලකද්දී ඔබ දේව ආදරයේ පංගුකාරත්වයට අතුල් වෙනවා. ඔබ ආත්මාර්ථයෙන් නිදහස් වෙනවා. ඔබ ස්වාර්ථයෙන් නිදහස් වෙනවා. අන්‍යයන්ගේ ජීවිතයට දේව දයාව දානය කරන මෙවලමක් බවට පත් වෙනවා. ඒ මෙවලම තුලින් උපකාරකත්වයේ තුලින් ඔබ ජීවිතයේ ගැඹුරු සතුටක් අත්දකිනවා. ඒ තුල මොකද වෙන්නේ? ඔබේ ආත්මය බාහිරව ප්‍රකාශ වන ත්‍යාගශීලී ආදරයේ මාර්ගයට ඔබ ඇතුල් වෙන්න ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔබේ ඇතුළාන්තයේ මුද්‍රාව ඔබ පිටස්සර ජීවිතෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඒක අපිට රංගපාන්න බෑ. ඒක අපිට ආටෝපේ මවාපාන්න බෑ. වාචිකව නාමිකව රූපිකව විතරක් කියලා ඉවර කරන්න බෑ. මගේ ඇතුළාන්තයේ මොනවද? කොයි ආකාරයේද? ඒ ඇතුළාන්තයේ බාහිර ප්‍රකාශනය මගේ ජීවිතයේ බවට පත් වෙන්නට පටන් ගන්නවා. නිසා දයාබර මාපින ආදර දරන්නේ මේ ආදරයේ ගැඹුර කියන දේ අපේ ජීවිතය තාමත්ම දැන් මොනුතන මනෝවිද්‍යාවත් කියනවා හුඟක් අය self centered person කියලා කියන්නේ self centered personality. තමුන්ට කේන්ද්‍රීය වෙච්ච මිනිස්සු ඉන්නවාද හුඟක් වෙලාවට බහුතරය. කතෝලික අපිට මෙතන නම් කොහොමද ජීවත් වෙන්න අමාරුයි. මොකද ජේසුගේ අධ්‍යාත්මයේ ජේසුගේ ධර්මයේ මෙතන නැහැ. self centered personality. කියන්නේ මම මගේ මට මගේ ගෙදර මගේ තාප්පය මගේ දරුවෝ මගේ කෑම්බීම ටික මගේ යාන වාහන මගේ දරුවන්ගේ අධ්‍යාපනය අපි මෙහෙම පැත්තකටම අපි ඒක අවශ්‍යයි එක්තරාද මෙහෙම පැත්තකම නම් අපි සේන්දු වෙලා ජීවත් වෙන්නේ. මේ අත්දැකීම විතර නම් මගේ ජීවිතේ මෙහෙවන මෙහෙයුම් බලවේගය වෙලා තියෙන්නේ. අපි කියන එකට ලස්සනම වචනය තමයි මනෝවිද්‍යාවේ navel gazing people. navel කියලා කියන්නේ නාභිය. නාභිගත මිනිස්සු. ඒ කියන්නේ පෙන්වෝතින් මෙහෙම ඉන්න අය. මෙතනින් එහාට ජීවිතයක් දැකේ නාභිගත මිනිස්සු. තමුන්ට කේන්ද්‍රීය වෙලා ඉන්නේ තමු. ඒතර ස්වාමීන් වහන්සේ තුල අපිට පුළුවන් වෙන්න ඕන බයිබලයේ හේබ්‍රෙව් වචනේ තමයි සුදු ආදරයට කතා කරන ආහබ් කියන වචනේ. උප්පත්ති පොතේ 34 වෙනි පරිච්ඡේදයේ 29 වගන්ති ඉඳලා අපිට ඒ මගින් අපිට කියනවා පුද්ගලික ආදරයක්. විවාහය, පවුල, මිත්‍රත්වය, මානසිකත්වය, සමදතා, මිල මුදල්, භෞතික දේවල් වලට අපි ආදරෙයිනේ. ග්‍රීක භාෂාවෙන් ඒකට වචනය කියනවා මේ ඊරෝස් කියන වචනයම. ආහබ් කියන්නේ ලෞකික ආදරය. පෙළගැස්මක් තිබුණා ලොකු මේ බලන්න. එමගින් අපිට කියන්නේ මොකද්ද? විවාහය තුල ආදරය, පවුල තුල ආදරය, මිත්‍රත්වය, මානසික සම්බන්ධකම්, මිල මුදල්, වස්තු වතපිටි වලට, ලිංගිකත්වයට තියෙන ඇලීම ලැබෙදියාව, භෞතික දෙයට තියෙන ආදරය. එහෙම ආදරයක් මිනිසියන්ට ඕන. ආහබ් කියන වචනයෙන් සහ ඊරෝස් කියන ග්‍රීක වචනයෙන් පැහැදිලි කරන්නේ ආදරය. නමුත් ස්වාමින් වහන්සේ තුල අපිට පුළුවන් වෙන්න ඕන එයින් එහාට ගිය ආදරයකට. ලෞකිකව මිනිස්සුන්ට ආදරය කරන්න, මුදල් හදල් වලට ආදරය කරන ක්‍රමවේදය දැනගන්න, වස්තු පිටි වලට ආදරය කරන අත්දැකීම තුල ශක්තිමත් වෙන්න, නිදහස් වෙන්න පල්ලියෙන්න ඕනේ නැහනේ. ඒක අපිට ලේසි නොවන තරමට ඒ තත්වයට එක්ක ජීවත් වෙන. නමුත් අපි එයින් එහාට ගිය හේබ්‍රෙව් වචනයක් තියෙනවා හෙසෙඩ්. ග්‍රීක වචනයක් තියෙනවා ෆීලියෝ. ඒකෙන් අපිට කියන්නේ වටිනාකම් තුලින් වන ආදරය. දයාව, කරුණාව, සෙනෙහස, පරිත්‍යාගය, ගමේ කාට හරි ප්‍රශ්නයක් වෙද්දි මං ඉදිරිපත් වුණා.
පෞගිය කොරෝනා කාලේ මම අපි දන්නවනේ ඉතින් ඒවා කතා කරන්න ඕනේ අපි ගොඩාක් මාධ්‍යවල දැක්කා. මම ගෙදරට ඒ ගෙදර ආඩ්‍ය වස්තු සැප සම්පත් පුරවනවා වෙනුවට මල් ළඟ තියෙන දේ තවත් කෙනෙක් එක්ක බෙදාගත්තා. මම පරිත්‍යාගශීලී වුණා. හෙසෙට් කියන වචනය වටිනාකම් තුලින් වන ආදරේ love with qualities කරුණාවන්ත බව, ත්‍යාගශීලී බව, දයාවන්ත බව. හැබැයි සුදෝ බයිබලයේ ස්වාමින් වහන්සේගේ ආදරය නවගිවිසුණු වෙද්දී ඒිනුත් එහා දෙයක් කතා කරනවා. ඒ වචනේ තමයි රහමීම් කියන වචනය. අපි කියන්නේ අර අගපේ ආදරය කියලා කියන්නේ. ක්‍රියාපත එහෙම කියවද්දී අපිට මේ වචනේ හම්බෙලා තියෙනවා. පරිත්‍යාගශීලී ආදරය, අසීමිත ආදරය, compassionate love. සීමා මායිම් නැති, ඉමක් කොනක් නැති ආදරය. මෙන්න මේ ආදරය ගැන තමයි අද සුදෝ වචනේ කතා කළේ. නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු වීරියෙන්ද, නුඹේ අතුලාන්ත ආත්මානුභාවයෙන්ද දෙවියන්ට ආදරය කරන්න. ඒ නුඹට ආදරය කරනවා වගේ අනිත් කෙනාටත් ආදරය කරන්න කියලා කියපු අත්දැකීම. ඒ නිසා මම ටිකක් කැමතියි අද අවසාන වශයෙන් හෝ සහ දීර්ඝ වශයෙන් උන්වහන්සේ අපිට දිනා දුන්නු පරිත්‍යාගශීලී ආදරය ගැන කතා කරන්න. මේ කුරුස ගස මත උන්වහන්සේගේ දෑත දෙපාය ඇන ගැහිලා තියෙන අත්දැකීමේ සාරාංශය තමයි ඕක හේබ්‍රේව භාෂාවෙන් කියන්නේ හෙසෙඩ් නෙමෙයි. එහෙම නැත්නම් බාහිර ආහාබ් නෙමෙයි, ලෞකික ආදරය නෙමෙයි. ඔය රහමීම් කියන ආදරය. නැත්නම් අපි ආගපේ ලව් කියලා කියන්නේ. මුළු ලෝකයේ වෙනුවෙන් උන්වහන්සේ කිසිදු පාපයකට, රැහැනකට, ඒ බන්ධනයකට සම්බන්ධ නොවි උන්වහන්සේ අපේම පව් බර කර තියාගෙන උන්වහන්සේ අප වෙනුවෙන් දායාද වන අත්දැකීම පරිත්‍යාගශීලී ආදරය. තොර ස්වාමීන් වහන්සේ අපිව කැඳවන්නෙත් මෙන්න මේ ආදරයට. අසීමාන්තික ආදරය. සිදෝ පාවුලුතුමා රෝම ලිපියේ අපිට ඉතාම ලස්සනට පැහැදිලි කරනවා මේ දේ. රෝම 8:35 ගෙදර ගිහිලා කියන රෝම පරිච්ඡේදයේ අනබිබවනීය ප්‍රේමය ගැන කතා කරනවා. පරාජිත වෙන්නේ නැති ප්‍රේමය, කිසි දෙයකට දෙවනි වෙන්නේ නැති ප්‍රේමයක් තියෙනවා කතෝලික අපිට. උන්වහන්සේ ඒ කොටසේ ඊ타ත්ම කේන්ද්‍රීයව කතා කරන ප්‍රධාන අදහස් තුනක් තියෙනවා. ඒ තමයි ජේසුස් තුල ප්‍රකාශ වෙච්ච පරිත්‍යාගශීලී ආදරය. උන්වහන්සේ කියනවා අපි දන්නවා අපිට මතකයි නේ ගීතිකාවලත් අපි නිතර කියනවානේ වාචිකව කියන දේවල් මේවා හදවතට යනවා නම් බුද්ධියට යනවා නම් අපේ ජීවිත වෙනස් වෙන්න ඕන. අපි සාක්ෂි දරන්න ඕන. ඒ ආදරයට අපි සාංගික වෙන්න ඕන. ඒ ආදරය අපේ ගෙදර ප්‍රශ්න වලට ගේන්න ඕන. අපේ ආදර සම්බන්ධකම් වලට ගේන්න ඕන. අමුසැමියන් විදිහට ඔබේ ජීවිත ගැටෙද්දි, ඝට්ටනේ වෙද්දි, වැටෙද්දි, අවිශ්වාසයේ තුල ඔබ හෙළවෙද්දී ඒ ආදරය ඇවිල්ලා නැවත ඒ ආදරේ ආලේපය ඇවිල්ලා ඔබ සුවපත් කරන්න ඕන. අනිත් කෙනෙකුගේ ප්‍රශ්න වේදනා අවහිරකම් දකිද්දී ඒ ආදරය අපි ආමන්ත්‍රණය කරන්න ඕන, තල්ලු කරන්න ඕන, එතෙන්ට ගිහිල්ලා උදව් වෙන්න. පවුලුතුමා ඊටම ලස්සනට කියන මොනවද? වින විපතට හෝ වේවා, දුක් වේිනට හෝ වේවා, දුගී දුකට හෝ වේවා, කඩු පහරට හෝ වේවා, අහසේ මහා උසට වේවා, පොළොවේ ගැඹුරු පතුලට වේවා, දේවදූතයන්ට වේවා, යක්ෂයන්ට වේවා, මරණයට වේවා, ජීවිතයට වේවා, කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා කාට හැකිද වෙන් කරන්නටම. මේ ගීතිකාව අපි පොඩ්ඩක් කියමුද බලන්න. මොකද්ද? කියමු බලන්න හැමෝම. මා සඳහා දිවි පිදුවේ මරණෙන් හෝ උත්තාන වුනේ ඔබ හැරවෙන කවුදෝ ජේසු මගේ කිතු සමිදේ වින විපතට හෝ වේවා දුක් වේිනට හෝ වේවා වින විපතට හෝ වේවා දුක් වේිනට හෝ වේවා කිතු සමිඳුන්ගේ ප්‍රේමෙන් හා කාට හැකිද වෙන් කරන්නට මා. මේවා හරියට කියනවා නම් මේ අපේ ඇඟේ රෝම කූප කෙලින් වෙන්න ඕන නේ. ඒ ගීතිකාව පුළුවන් නම් ආයෙ අද ලබද්දි කියන්න. අපිට අපේ තියෙන දැඩි භාවයන් තුල ඉන්නා වූ අසරණකම් දැනෙන්න ඕන. අපේ හිත් සතන් පෑරෙන්න ඕන.
අර මේ පල්ලියේ ඉටිපන්දම් පොල් තෙල් පහන් දිය වෙලා පිච්චිලා නැති වෙලා යනවා වගේ. අපේ ජීවිතේ අපි කිසි දෙයක් අපිට ඉතිරි කරගන්න නැති පරිත්‍යාගශීලී ආදරයේ දායකත්වයට අංශු මාත්‍රයකින් හරි මමත් දායක වෙනවා සාංගික වෙනවා කියන ආත්මීක තීරණයට ප්‍රතිඥාවට අපි අතුලාන්තයෙන් එන්න ඕන. ඒකයි කතෝලික ජීවිතේ වෙනසක් ඇති වෙනවා කියලා කියන්නේ. ශිරෝ පාවුලතුමා කියනවා මේ දේව ආදරයට ඇතුල් වෙන කෙනාගේ ජීවිතේ වෙනසක් වෙනවා. මේ දේව ආදරයේ සුවිශේෂත්වයක් දෙනවා. උන්වහන්සේ කියනවා there is no option for God's love. දේව ආදරයට විකල්ප නැහැ. මෙන්න පරිත්‍යාගශීලී ආදරය දෙවියන් තුල වෙන් කරගද්දී අපි අඳුරගන්න විශේෂිත ස්වභාවයක්. දේව ආදරයට පාවුලතුමා කියනවා විකල්ප නැහැ. ලෝකේ ආදරයට විකල්ප තියෙනවද? තියෙනවා. දැන් අපි දකිනවනේ ආදරයට අපි තෑගි දෙනා ඉන්නවා, යාන வாහන දෙනවා, ගෙවල් දොරවල් දෙනවා, ඉඩ කඩන් ලියනවා, තරහ වුණාම ආයි තෑගි ඔක්කොම කැන්සල් කරලා ආයෙ ගන්නවා. මනේ විවිධ දේවල් ආදරයට හිලව් කරනවා. ඒතර පාවුලතුමා කියනවා ලෝකේ ආදරයට නෑ, දේව ආදරයට කිසිම විකල්පයක් නෑ. මේක තුළට ඇතුල් වීම සහ ඇතුල් වීම තුළ ජීවත් වීම පමණයි ඒ දෙයට සඳහා වෙන ඈඳගත යුතු. උන්වහන්සේ කියනවා no condition for God's love. දේව ආදරයට සීමාවක් නෑ. ලෝකේ ආදරයට, ලෞකික ආදරයට, භෞතික ආදරයට සීමාමායිම් තියෙනවා. මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙමනම් මෙහෙමයි, මෙහෙම වෙන්නේ නැත්තම් මේක වෙන්නෙත් නෑ. භෞතික ලෝකයට සීමා තිබ්බට දේව ආදරයට සීමාවක් නෑ. පාවුලතුමා කියන. ඒ වගේම පාවුලතුමා කියනවා no separation from God's love. දේව ආදරයෙන් අපිව කාටවත් ඈත් කරන්නත් බෑ. ලස්සනයි මෙන්න මේ කාරණා තුන. දේව ආදරයට විකල්ප නැහැ, දේව ආදරයට සීමාවක් නැහැ, දේව ආදරයෙන් අපව කාටවත් වෙන් කරන්නත් බෑ. ඒක තමයි ගීතිකාවේ කියන්නේ. ඒ නිසා මෙන්න මේ පරිත්‍යාගශීලී ආදරය කියන දේ හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. පරිත්‍යාගශීලී ආදරය. ඒතර පරිත්‍යාගශීලී ආදරය මම ඔබට තව විදියකට පැහැදිලි කළොත් එහෙම කොහොමද කියලා සරලව පරිත්‍යාගශීලී ආදරය නිකන් හරියට පහනක් වගේ. ගෙදර පහනක් දල්වන්න, ගෙදර ස්විච් එකක් දාන්න. ඔබ ස්විච් එක දාපුවම සමස්තය නියෝජනය කරලා අන්ධකාර ගෙට කාමරයට, ඒ ගෙට කාමරයට ලාම්පුවෙන් ලයිට් එකෙන් එළිය එනවා දාන කෙනාට සහ ඒක දාන්න උදව් වෙච්ච නැති හැමෝටම ගේ ඉන්න හැමෝටම එළිය හම්බෙනවා. පරිත්‍යාගශීලී ආදරය ගැන ජේසුගේ ඉගෙන ගන්න ඕන නම් මට දෙන්න පුළුවන් සරල උදාහරණ ඒවා තමයි. ලයිට් එකේ ස්විච් එක දැම්මේ කවුරුත්, හැබැයි හැමෝටම එළිය, සමස්ත ගෘහයම එළිය ලබන අත්දැකීමකට අතුල් වෙනවා. කවුද කින්ද මන්ද කියලා නෑ. ඒක මාධ්‍ය වැඩක් නෑ. ඒ වගේම මේ පරිත්‍යාගශීලී ආදරය අපි ගත්තම ඒක හරියට මලක් වගේ. හිතන්න රෝස මලක් අරගෙන ඔබ පොඩි කරනවා. පොඩි කරන්න සුවඳයි. මේ මල පීඩා විඳින්න වේදනා විඳින්න මලේ තියෙන ස්වභාවය, හැඩය නැති වෙන්න ඒක පතුරන ස්වරූපයේ ප්‍රමාණය වැඩි. ඔබ සතුටු වෙන්න යම් හරි අත්දැකීමක ඉන්නවනේ. ඔබ මෙතන ජීවිතයේ තාඩන පීඩන ලබද්දී, ඔබට කෙනෙක් හිංසනය කරද්දී, ඔබට කෙනෙක් අඩන් තේට්ටම් කරද්දී, ඔබට කෙනහිලිකම් කරද්දී, කායිකව මානසිකව ඔබ වටනවා ගේ ඇතුලේ. සමහරට ස්වාම පුරුෂයා, මගේම භාර්යාව, මගේම දරුවෝ, නැත්නම් අපේම අම්මා තාත්තා, නැත්නම් මගේම පරිසරය, අසල්වාසීන්. තුන මෙහෙම පීඩා ලබන්න ඔබට පුළුවන් නම් වටිනාකම් තුලින් උත්තර දෙන්න ඔබ හරියට කඩන බිඳන අර සුභාෂිතයකින් වගේ. දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඩ, සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ. සඳුන් කෑල්ල ටිකක් පොඩි කරපුවම ටිකක් සුවඳයි. ගොඩක් පොඩි කර කුඩු කරන්න ඒක අංශු බවට පත් කරන්න ඒකෙන් වැහෙන සුවඳ වැඩි වෙනවා. ස්වාමීන් වහන්සේ කුරුසගස මත උන්වහන්සේ දුක් විඳපු වේදනාවේ අදහස, ඒ පරිත්‍යාගශීලී ආදරය අපිට යම හරියට ගහක් වගේ. එතන ගහක් කැරට ගිහිලා මිනිස්සෙක් ලොකු ආයුධයක් අරගෙන, පොරවක් කියතක් අරගෙන අපි හිතමුකෝ මේ ගහ කපලා බිම දානවා. ගහේ ස්වභාවය මොකද්ද? ගහ කපලා බිම දානකොනුත් ගහ කපන මිනිසයාටත් ගහ එවනදිනවා. මෙන්න පරිත්‍යාගශීලී ආදරය. පුළුවන් නම් ගේන්න. පරක්කු නැහැ කවුරුත්. මේ ජීවිතේ යම් ආකාරයක ලොකු ආත්මික වෙනසක්
ඇති වෙනවයි කියලා ඔබට තේරෙයි. ඔබ එතකොට කතා කරන විදිය, හිතන පතන විදිය, ජීවිතේ තීරණ ගන්න විදිය, මිනිස්සුන්ට කතා කරන විදිය, මිනිස්සුන්ව විවේචනය කරන විදිය, ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය, මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔබ ජේසුගේ පරිත්‍යාගශීලී ආදරයට ඇතුළු නොතින් එහෙම. දැන් මේක තව චුට්ටක් පැහැදිලි කරන්නම් මම. ඒ විදියට කිව්වොත් ඔබට කොහොමද තේරෙන්නේ? දැන් හැමෝම හිතන්නේ මේ අභ්‍යාසයක් චූටි දෙයක් කරන්න S2 පියාගන්න හැමෝම. දැන් ඔබ හිතන්න හැම කෙනෙක්ම පුංචි අවධානයක් දෙන්න. S2 පියාගෙන හොඳ හුස්මක් අරගෙන පුංචි මානසික ඒකාග්‍රතාවයකට ඔබ පමුණුවාගෙන ඔබ හිතන්න ඔබව දැන් යේසුගේ ආදරය තුල ආශිර්වාදය තුල ඔබට ලස්සන රෝසමල් වත්තකට ඇතුල් වෙන්න අවස්ථාව දෙනවා. හග්ගල ගිහින් තියෙනවනේ. අපේ දන්නකො ලස්සන මල් වත්තකට අපි ඇතුල් වෙනවා දැන්. හැමතැනම රෝසමල්. වෛවාර්ණ පාට විශාලත්වයෙන් එකිනෙකට වෙනස්. එකක් බලද්දී අනිත් එක බලන්න හිතෙනවා. මෙතන ඉද්දී අනිත් තැනට යන්න හිතෙනවා. අම්මෝ මෙතෙන්ට වඩා අතන ලස්සනයි නේද මේ මල් කියලා හිතෙනවා. මනසේ මේ අත හැම තැනම යනවා. පඳුරෙන් පඳුරට යනවා ඔබේ අවධානය. එකම මල් යායක්. යේසුව ඔබට කියනවා හොඳට මේ මල් වත්ත දිහා බලන්න. හැම මලක්ම වින්දනය කරන්න. දැන් ඔබට යේසුව ආරාධනා කරනවා තව පුංචි වෙලාවක් දෙන්නම්. ආස කරන එක මලක් කඩාගෙන ඉක්මනින් මල් වත්තෙන් එළියට යන්න. බොහෝ මල්, බොහෝ වර්ණ, බොහෝ පාට, බොහෝ සුවඳ ඇති මල් අතර උන්වහන්සේ ඔබට කියනවා එකම එක මලක් කඩාගෙන හැකි ඉක්මනින් මල් වත්තෙන් එළියට යන්න. ඔබ සූදානම් වෙන්න දැන්. දෙනෙත් විවෘත කරක්. කොයි මලද කඩාගත්තේ? කොයි මලද කඩාගත්තේ? සමහරු තාම මල්වත්ත වෙන්න ඇති. ඔබ අනාථ වුණාද? අසරණ වුණාද? සමහර අය වියවුල් වෙන්න ඇති මල් අතර. සමහර කෙනෙකුට ඇයි මට එහෙම කෙරුවේ උන්වහන්සේ? ඇයි මාව එහෙම ඇතුල් කෙරුවේ? ඇයි මට පුංචි වෙලාවක් දුන්නේ? ඇයි එහෙම වෙලාව දීලා ලොකු අත්දැකීමක් කියලා එකපාර පුංචි දෙයක් දීලා අසරණ කරලා ෂණික තීරණ ගන්න කිව්වේ? ඔබේ අත්දැකීම් විවිධ ඇති. මං හිතනවා පරිත්‍යාගශීලී ආදරයට ඇතුල් වෙන්න ඔබ ආසනම් යම් දවසකදී කවදා හරි ඔබට ওই තීරණයට එන්න වෙනවා. රෝසමල් වත්තේ හැම මලක්ම ලස්සනයි. රෝසමල් වත්තේ හැම මලක්ම ප්‍රශංසනීයයි. එකිනෙකට වෙනස් ලස්සනක් ආකර්ෂණයක්. හැබැයි ඔබ ජේසුට ආදරේ නම් ඔබ ස්වාමින් වහන්සේට ජීවිතයේ ප්‍රමුඛතාවයක් ප්‍රවණතාවයක් දෙන්න කැමති නම් උන්වහන්සේට අංක 1 දෙන්න කැමති නම් ඔබට ජීවිතේ මෙවැනි අත්දැකීමකට තමයි එන්න වෙන්නේ. රෝසමල් එකක්වත් නරක ඒවා නැහැ. ඔක්කොම ලස්සනයි. සමහරවිට ආදරයේ අත්දැකීම තුල යද්දි දෙවියන් වහන්සේ තුල යද්දි ජීවිතේ බොහෝ දේවල් යහපත්. ගොඩක් දේවල් නරක නැහැ. මගේ මුදල් හදල්, ගෙවල් දොරවල්, මගේ යාන වාහන, මගේ රැකියාව, මගේ වෘත්තීය, මගේ බුද්ධිය මේවා නරක නැහැ නේ එකක්වත්. හැබැයි මේවා අතරින් ස්වාමින් වහන්සේත් එක්ක ගමනක් යන්න නම් ඔබ උන්වහන්සේට අර එක රෝස මලකට ප්‍රමුඛතාවයක් දුන්නා වගේ බොහෝ දේ අතරේ එක තැනකට ඔබේ ආදරය, අවධානය, විශේෂත්වය, සුවිශේෂත්වය දුන්නා වගේ ඔබ ස්වාමින් වහන්සේට උන්වහන්සේට යම් ආකාරයක ඔබේ ජීවිතයේ ඉඩහසර නිර්මාණය කිරීමක් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි අර හුඟක් දේ අතර තනි වෙනවා වගේ ආදරේ එහෙම තමයි ඔබේ ජීවිතේට ඔබට තීරණේ ඍජු තීරණ ගන්න වෙනවා. ඒතර අපි ස්වාමින් වහන්සේ දෙක නිසායි පවුල්තුමා කියන දේ උන්වහන්සේගේ ආදරයට සීමාවක් නැහැ. උන්වහන්සේගේ ආදරයට නිමක් නැහැ. උන්වහන්සේගේ ආදරෙන් අපව කාටවත් වෙන් කරන්නත් බෑ. තෙරේසා මව්තුමිය කියනවා අවසාන වශයෙන් මම ඔබට කියන්නම් මේ අදහස් දෙක තුනත් අපි එකතු කරගමු අපේ ආදරය අත්දැකීමට පරිත්‍යාගශීලී ආදරයට. Life not lived for others is not a life. අනිත් අය උදෙසා ජීවත් නොවන කතෝලික ජීවිතේ කතෝලික ජීවිතයක් නෙමෙයි. මම මේ අද කතා කළේ කතෝලික ජීවිතය ගැන.
හැඟීම් බර ජීවිතේ, ලෞකික ජීවිතේ, විවාහ ජීවිතේ ගැන නෙමෙයි මම අද කතා කළේ. ඒ පැතිකඩයන් තියෙනවා. ඒවා අපි වෙනමත් කතා කළා. ඔක්කොම කතා කරන්නත් බෑ. කතෝලිකකම තුල ජීවත් වෙන තෙරේසා මවතුගේ life not lived for others is not a life. අනිත් එතුමියගේ ජීවිතයේ අත්දැකීම කියනවා කල්කටා නගරේ කානු අතරේ යද්දී පළවෙනි කෙඳිරිලි හඬ ඇවිල්ලා ඒ ළමයාව දරුවව කකුල් දෙකෙන් අල්ලලා ඒ කානුවෙන් උඩට ගත්තේ නැත්නම් ලෝකේ පුරා ලක්ෂ 4ක අනාථ දරුවෝ මට ඉන්නේ නැහැ. ඒ දවස්වල දැන් වැඩි ඇති මේ එතුමියගේ ආරම්භ කතාවක කියන දෙයක්. පළවෙනි ළමයා කෙඳිරි ගාද්දි මද නිර්මලත් එක්ක යද්දි කරත්තේ තල්ලු කරගෙන උදේට ටවුන් එක වට යනවා ළමයි එකතු කරන්න. කෙඳිරිලි හඬ ඇහෙද්දී තෙරේසා මවතුමිය කියනවා එතුමිය කියනවා ජරා වතුර පිරිච්ච කානුවකින් ගන්නේ අරගෙන පිටට තට්ටු කරමු දරුවා අඬනවා. අඬපුවම නිර්මලා ඒ කන්‍යා සොහොයුරිය දිහා බලලා කියනවලු there is life mother කියලා දාගෙන යනවලු. there is life. ලස්සනද කැතරද ජම්මේ හොඳයිද අනාගතේ තියෙයිද අරවද මේවද නෙමෙයි. පණ තියෙනවා අපි අරන් යන්. මේකේ ඒ පළවෙනි දරුවව මම එදා කානුවෙන් ගත්තේ නැත්තම් ජේසු තුලේ ආදරයේ తీරෙන්ට ගියේ නැත්තම් මං දයාවේ සාන්තුවරිය වෙන්නේ නැහැ. එනිසා මම මගේ ජීවිතය තුල අනිත් කෙනාට කොච්චර වැය වෙනවද ෂේ වෙනවද? සත්ප්‍රසාදයේ කේන්ද්‍රීය දේ මේකයි. දිව්‍යයාගේ පෞද්ගලික ආඥාව සුදු ජපමාලය මේ හැම දෙයකම කේන්ද්‍රීය අදහස. එනිසා එතුමියම කියනවා work without love is slavery. ආදරෙන් තොරව කරන වැඩ වහල් වැඩ. පල්ලිය වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, සමාජෙ වෙන්න පුළුවන්. අද හුඟක් තියෙනනේ දේශපාලනය කරන්නේ. අද සමහරලාට අපි කියනවා ඔය අහනවා අනාථ නිවාස රජෙත් තියෙනවා. හැමතැනම තියෙනවා. තෙරේසා මවතුමියන් දවසක් අපේ තාත්තා කෙනෙක් මැව්වලු මේ හැමතැනම ළමා නිවාස, අනාථ නිවාස, දයාසේවාන් තියෙනවා. ඒවයි මේවයි ඔක්කොම එකද? නෑ, එක වෙනසක් තියෙනවා. ඒ හැමතැනකම අවසානය පෞද්ගලික අභිමානය, පෞද්ගලික ලාභයේ අභිමතාර්ථය. හැබැයි කතෝලික අපේ අනාථ නිවාසයක, ළමා නිවාසයක, දයාසේවාවක, දිව්‍ය පූජා යාගයේ පවා එක දෙයයි අවසාන කේන්ද්‍රස්ථානයේ ක්‍රිස්තුස් වහන්සේ. ආදරෙන් තොරව කරන වැඩ එතුමිය කියනවා වහල් වැඩ. එනිසා මේ පරිත්‍යාගශීලී ආදරය ගැන අවසාන වශයෙන් ඔබට යම් පැහැදිලි කිරීමක් කළොත් අපේ ජීවිතයට එකතු කරගන්න මම මේ පොතක දැක්ක එක ලස්සනම අදහසක්. Love is no longer relationship, it is a state of being. ආදරය පිළිබඳව කතා කරන මහදේශකයෙක් වන ටෝනි ඩිමෙලෝ පියතුමා ඉන්දියාවේ කියනවා ආදරය කියන්නේ no longer relationship. ආදරය කියන්නේ සම්බන්ධතාවයක් නෙමෙයි. ආදරය කියන්නේ එක්තරා විදියකට ජීවිත අත්දැකීම, state of being. දෙවියන් වහන්සේගේ ආත්මීක ආලෝකයට අවදිවීමක්. අපි හුඟක් වෙලාට හිතනවා ආදරය කියන්නේ සම්බන්ධකම්. මට උදව් කරන අය, මං කැමති අය, මට ලැබෙන්දී අය හිනා වෙනවා, කතා කරනවා, සුහදත්වයේ දක්වනවා නෑ. උන්වහන්සේ කියනවා ආදරය කියන්නේ state of being. උන්වහන්සේ කියනවා මතක තියාගන්න කතෝලිකයෝ අපිත් එක්ක නෙමේ ආදරය පටන් ගත්තේ. මේ ලෝකේ පටන් ගන්නත් ඉස්සෙල්ලා, මේ ලෝකේ අපි බිහි වෙන්නත් ඉස්සෙල්ලා ලෝකයේ තුල ආදරය තිබුණා. දෙවියන් වහන්සේගේ ආදරයේ පැවැත්ම. Love, the extensions of love before we came around කියලා කියනවා. අපේ ජීවිතේ අපි උන්වහන්සේ තුල ඇති වෙන්න ඉස්සෙල්ලා, මේ ලෝකෙට අපි පහළ වෙන්නත් ඉස්සෙල්ලා. Love is a fruit of all season. හරියට ආදරේ හැමදාම ගෙඩියන ගහක් වගේ. අපි තියන්නේ ඔය අවාරෙත් ගෙඩියෙන්නේ සීසන් එකට විතරක් නෙමෙයි. ඒ ගස් තියෙනවා, සමහර ගස් තියෙනවා හැම කාලෙම ප්‍රතිඵලය දෙනවා. ආදරේ හරියට ඒ වගේ හැම අත්දැකීමකටම, හැම කාලයකටම, හැම සිදුවීමකටම ඔරොත්තු දෙනවා. වාසි සහගත දෙයට නෙමෙයි, ලාභදායක දෙයට නෙමෙයි. අන්න ඒකයි පරිත්‍යාගශීලී ආදරය. ඒ වගේම කියනවා love is like a listening to a symphony. ආදරය කියලා කියන්නේ ඔකෙස්ට්‍රා එකකට ලස්සන තාල වාද භාණ්ඩ ගායනා කරන මහා ලොකු සංගීතයකට අපි අහුම්කම් දෙනවා. එතෙන්දී අපි හොයන්නේ ගිටාර එක කොච්චරක්ද, වයලින් එක කොච්චරක්ද, කෝ ෆ්ලූට් එක, මං ආස ඩ්‍රම් එකට, ඩ්‍රම් එක විතරයි මං අහන්නේ. මං ආස සිතාර එකට, සිතාර එක නෑනේ නෑ. ඒ හැම දෙයක්ම ලොකු අඩු පොඩි ප්‍රබල දුබල වශයෙන් එකතු වෙලා වාදන භාණ්ඩ ඔක්කොම එකතු වුණාම ලස්සන සංගීතයක් නිර්මාණය කරනවා වගේ ජීවිතයේ අඩලුහුණුකම්, ඇතිවීම නැතිවීම, වැරදීම්, ජය පරාජය, හොඳ ජය, නරක සතුට, ආලෝකයේ අන්ධකාරය, මේ හැම දෙයක්ම සම්මිශ්‍රණය වෙලා ඉද්දී අපි ඒකට ඇහුම්කන් දෙන එක තමයි, ඒ තුල ජීවත් වීම තමයි ආදරය කියලා කියන්නේ.
එනිසා අවසාන වශයෙන් ආදරය තුල ජීවත් වෙන කෙනා be all and be loose and be all. සියල්ල අයිති කරගන්නවා. ආදරය තුල ජීවත් වෙන කෙනා සියල්ල අතහරිනවා. grasp all and lose soul. ආදරය තුල ජීවත් වෙන කෙනා සියල්ල අවබෝධ කරගන්න උත්සාහ කරනවා. අවශ්‍ය වෙටද සියල්ල අතහරිනවා. ආදරය තුල ජීවත් වෙන කෙනා ජීවිතයේ සෑම අත්දැකීමක්ම පිළිගන්නවා. හැබැයි ඕන වෙලාවට ඕනම දෙයක් ඕනම තැනකදී අතහරින්නට යා සූදානම් වෙනවා. එහෙම වුණාම තමයි ඒ කතෝලික ජීවිතයේ තියෙන පරිත්‍යාගශීලී භාවයේ තියෙන පරිපූර්ණත්වය අපි අත්දකින්නට පටන් ගන්නෙ. එනිසා දයාබර මාපියනි ආදර දරුවනි අපි උත්සාහ කරමු මේ ජුබිලි වර්ෂය තුල ජුබිලි මංගල්‍යය තුල සාන්තම ආනාමෑණියන්ගේ ආශිර්වාදය ආදරය තුල මේ ආදරයේ අත්දැකීම අපේ ජීවිතයට එකතු කරගෙන ආදරයේ සුවය බලය ස්පර්ශය අත්දකින කතෝලික දූපුතුන් වෙන්නට දරු පවුල් වෙන්නට මේ සම්පවුලක් වෙන්න සංඝයක් වෙන්න ග්‍රාමයක් වෙන්න එතෙන්ට ඇතුළු නැන් පස්සේනේ එතෙන්ට ඇතුළු නැන් පස්සේ අපේ ජීවිතේ ලොකු නිදහසක් ලොකු වෙනසක් ලොකු සුවයක් අපි අත්දකින්නට පටන් ගන්නවා වෙහෙසකර ජීවිතෙන් අපි ඈත් වෙච්ච තුලාන්ත ප්‍රීතියක් තුළ ජීවත් වෙන මිනිස්සුන් බවට අපිපත් වෙන්න පටන් ගන්නවා ඉතින් අපි වගේම යාඥා කරු මේ ආදරයට අපව බාධා කරන අපේ ආත්මාර්ථෙන් ස්වార్థයෙන් පෞද්ගලිකත්වයෙන් ලෞකිකත්වයට වහල් වෙච්ච මම මගේ මට කියන ඒ හුදු අසරණ භාවයෙන් අන්ධකාරයෙන් ඈත් වෙලා පොදු ශුද්ධත්වය තුළ ජේසු අපිට පෙන්වපු පරිත්‍යාගශීලී ආදරයට සාක්ෂි දරන සාක්ෂිකරුවන් මේ භාග්‍ය අපට දානය කරන්න කියලා පරිත්‍යාගශීලී ආදරයේ සුවය පතා අපි යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමෙන් ආමෙන්.